from VNN24. This is VNN24 Prime Time. Live from Studio 24 in Colombo. ආයුබෝවන් අලුත් මාසයක ආරම්භක දවස සියල්ල එක් තැනකට VNN24 රාත්‍රී 8 ප්‍රයිම් ටයිම් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි ඔබ එක්වන්නේ. සුපුරුදු පරිදි අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමුවන මම නදීක කරුණානායක. මම ශාරා කෝරළගේ 8ට රටම එක් තැනකට එක් කරන VNN24 මුල්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලේදී CID අත්අඩංගුවට. අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 6කට බලපෑම්. පුද්ගලයන් 12000කට පීඩා. ආපදාවලට ලක් වූ අයට කඩිනමින් සහන සලසන්නයි අගමැති නිලධාරීන්ට කියයි. ස්වාධීන වූ පක්ෂ 10-21 වන සංශෝධනයට අදාළ තම යෝජනා ඉදිරිපත් කරයි. ජනාධිපති පොදු සමාව ලබා සිරදඬුවමින් නිදහස්ව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු යළි සිරබහරයට ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි. දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී. ಭಾರತ ಲಕ್ಷ್ಮಣ್ ಪ್ರೇಮಚಂದ್ರ ಘಾತනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපතිවරයා විසින් ප්‍රධානය කළ සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ අතුරුතහනම් නියෝගයක් නිකුත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට දැනුම් දුන්නේ වහාම දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවටගෙන යලි සිරබහරයට පමුණුවන ලෙසටයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද දුමින්ද සිල්වා මහතා ප්‍රතිකාර ලබන කෝට්ටේ ජයවර්ධනපුර රෝහලට ගොස් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ දුමින්ද සිල්වා මහතාට විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා. දුමින්ද සිල්වා මහතා අද අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුට ජනාධිපතිවරයා ලබා දුන් පොදු සමාව අභියෝගයට ලක් කරමින් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයකට අනුවයි. මේ අතර ගෝඨාගෝගම සහ මයිනාගෝගම අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටින සනත් නිශාන්ත බෙලාංචයිතිනක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු ලබන 8 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතේසියකට අනුව පොලිස්පති CD වික්‍රමරත්න මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියා. මෙහිදී පොලිස්පතිවරයා ඇමතු මහේස්ත්‍රාත්වරයා බෙම විමර්ශනයට වඩා විනිවිද භාවයකින් පවත්වාගෙන යාම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ මට්ටමින් සිටින නිලධාරියෙකු නම් කරන ලෙස දැනුම් දුන්නා. ඊට ප්‍රතිචාර දැක්වූ පොලිස්පති වික්‍රමරත්න මහතා බෙම විමර්ශනයේ අධීක්ෂණය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා පත් කරන බව අධිකරණයට දැනුම් දුන්නා. බෙම පැමිණිල්ල අද කැඳ වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් බෙම නඩුකරේ සැකකරුවන් වශයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්ද කහදගම, දිලිත් ප්‍රනාන්දු සහ නිශාන්ත ජයසිංහ යන අය නම් කරන බව දන්වා සිටියා. එමෙන්ම බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිද්ධිය වූ අවස්ථාවේ භාවිතා කළ ඔහුගේ පුද්ගලික හා රාජකාරී ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයට ගෙන එය එම දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය වෙත යොමු කර විමර්ශනයක් සිදු කරන බවද ඇය සඳහන් කළා. ඊට අමතරව මෙම පහරදීම සිදු වූ දින අරලියගහ මන්දිරය තුළ පැවති රැස්වීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සිදු කළ කතාව අඩංගු වීඩියෝ පටයක් ලැබී තිබෙන බවත් එය සංස්කරණය කර තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ඇඳවීමට අවසර දෙන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අදාළ කතාව අඩංගු සංයුක්ත තැටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ඇදවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. දිවයිනට බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 12326 දෙනෙක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ එක් මරණයක් වාර්තා වන බවයි. මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවක් අද දක්නට ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. රත්නපුර මහනුවර කළුතර ගම්පහ කොළඹ සහ මාතර යන දිස්ත්‍රික්කවලට ඇති වූ අධික වැසි තත්ත්වයත් සමග ප්‍රදේශ රැසක් තවම ජලයෙන් යටව තිබෙනවා. ජලගැලීම් සහ අධික වර්ෂාව හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ. එම දිස්ත්‍රික්කයේ මහර, ගම්පහ, මීරිගම, මිනුවන්ගොඩ, දොම්පේ, ආත්තනගල්ල, බියගම සහ කැලණිය ප්‍රදේශවල පවුල් 2448කට අයත් පුද්ගලයන් 11477ක් පීඩාවට පත් වුණා. ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සඳහන් කළේ නිවාස 23කට අර්ධහානි සිදුව ඇති බවයි. කැලණි ගඟ ස්ථාන කිහිපයකින් පිටාර ගැලීම නිසා ප්‍රදේශ රැසක් ජලයෙන් යටව තිබූ අතර නිවාස රැසක්ද ජල ගැලීම් වලට ලක් වුණා. අද පෙරවරුව වන විට කැලණි ගඟේ හංවැල්ල ජලමාපකයේ අගය දැක්වුණේ මීටර් 7ක් ලෙසයි. මේ හේතුවෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ අතුරු මාර්ග කිහිපයක්ද ජලයෙන් යට වුණා. කැලණි ගඟ පිටාර ගැලීමෙන් හංවැල්ල, බරාව, ලියනගේ ගම, වැල්ලවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයක්ද ජල ගැලීමට ලක්ව තිබූ අයුරු දක්නට ලැබුණා. අධික වැසි තත්ත්වයේ හේතුවෙන් හිමිදුම ප්‍රදේශයේ පහත් බිම් රැසක් මෙන්ම මාර්ග කිහිපයක් ජලයෙන් යටව තිබුණා. අප වාර්තාකරුවන් පැවසුවේ ගෙංගගේ ජල මට්ටම ඉහළ යාමෙන් ප්‍රදේශ රැසක් මෙලෙස ජලයෙන් යට වූ බවයි. ගෙංගඟ ජලමට්ටම බද්දේගම ප්‍රදේශයෙන් සහ නිල්වල ගඟේ ජලමට්ටම තල්ගහගොඩ ප්‍රදේශයෙන් තවදුරටත් ඉහළමින් පවතින බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සඳහන් කළා. අද උදෑසන වෙන විට ගිංගඟේ ජලමාපකයේ අගය දැක්වුණේ 4.3. නමුත් අද හවස වන විට මේ වන විට අගයේ 4.4 දක්වා වැඩිලා තිබෙනවා. මේ නිසා ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යට වෙලා ඒ වගේම සඳහන් කරන්න ඕන අද දිනේ පැවති ආපොත්ස සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුන් දැඩි දුෂ්කරතාවයට මුහුණ දුන්නා ජලගැලීම් නිසා. මේ නිසා හිනිදුම පොලිසිය, හිනිදුම ප්‍රදේශවාසීන්, ඒ වගේම මහා සංඝරත්නය, ඒ වගේම නාවික හමුදා නිලධාරීන් එකතු වෙලා ඔවුන් විභාග මධ්‍යස්ථානවලට ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදු වුණා. ජලගැලීම් හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් දැඩි දුෂ්කරතාවයකට පත් වුණා. මේ කළුතර බුලත් සිංහල ප්‍රදේශයේ අද පෙරවරුවේ දක්නට ලැබුණු තත්ත්වයයි. ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, බුලත් සිංහල, බණ්ඩාරගම, මතුගම, බේරුවෙල යන ප්‍රදේශවල පවුල් 28කට අයත් පුද්ගලයන් 104 දෙනෙක් පීඩාවට පත්ව ඇති බවයි. එබැවින්ම නිවාස 4කට අර්ධහානි සිදුව ඇති බවද එම මධ්‍යස්ථානයේ සඳහන් කළා. මේ අතර අධික වැසි හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත ප්‍රදේශයේ පහත් බිම් රැසක් මෙන්ම මාර්ගද ජලයෙන් යටව තිබෙනවා. මේ හේතුවෙන් විභාගයට පෙනී සිටින සිසුන්ට එම මධ්‍යස්ථාන කරා යාමට නොහැකිව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදු වුණා. ඒ අනුව ඔවුන් ඔරුමගින් රැගෙන යාමට පියවරගත් අතර විභාග ප්‍රශ්න පත්‍රද ඇතැම් මධ්‍යස්ථාන වෙත රැගෙන ගියේ ඔරු ආධාරයෙන්. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ප්‍රදේශ කිහිපයකින් නායෑම්ද වාර්තා වුණා. එලෙස නායෑමට ලක් වූ ස්ථානයක් නිරීක්ෂණයට ගිය කිරියල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන නිලධාරී පුන්සිරි කරුණාරත්න මහතා සැඩ පහරකට හසු වෙමින් මිය ගියා. ඔහු මෙම අනතුරට ලක්ව තිබුණේ එම ස්ථානය නිරීක්ෂණය කර යාලිසිය නිවසට පැමිණ අතරවාරයේ.
විදෙස් රටවල ආහාර අර්බුද මාධ්‍ය ඔස්සේ දැකගත් අප දැන් ඒ අර්බුදයේ කොටස්කරුවන් බවට පත්වමින් සිටිනවා. ඒ දැනටමත් විද්වතුන් විසින් මෙරට ආහාර අර්බුදයක් ඇතිවන බවට සිදු කර ඇති අනාවැකි හමුවේ. මේ අර්බුදයට අප විසඳුම් සොයාගත යුතු වන්නේ අප අතරින්මයි. ඉන්දන ගෑස් භූමිතෙල් සොයා පෝලිම්වල සිටින ජනතාවට කුස ගින්න නිවා ගැනීමට ඉදිරියේදී ආහාර පෝලිම්වල ඉන්නට සිදුවන කාලයක් ගැන විද්වතුන් දැනටමත් මත පළ කරනවා. බොහෝ ප්‍රදේශවල වගාපිම් දැනටමත් පොහොර සහ පලිබෝධනාශක නොමැතිව විනාශ වී ගොසින් දැනට වගා කටයුතු සිදු කර ඇති වගාපිම්වලද තත්ත්වය සතුටුදායක නැහැ. මේ ඊට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැබුණු කදිම නිදසුන් කිහිපයක්. ඕනෑම අර්බුදයකට මුහුණදීමට හැකිවන්නේ ඊට කල් ඇතිව සූදානම්වීමකින් පමණයි. එවැනි සූදානමකට පෙරමං කියන ගොවි මහතෙක් ඔඩවලුව ප්‍රදේශයෙන් හමු වුණා. වසර 10කට ආසන්න කාලයක් සිය උත්සාහයෙන් වැවක් තනා ඉන් රැස් කළ ජලයෙන් අක්කර 30ක භූමියක් අස්වද්දනවා. ඔහු නවින් ප්‍රසාද් හරින්ද්‍ර. රොහුණු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී හා කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන පශ්චාත් උපාධිධාරියෙක් වන ප්‍රසාද් දක්වන අසීමිත කැමැත්ත නිසාම බිම ගොවි බිම වෙනුවෙන් හිතකය වෙහෙසුවා. අපේ රටේ අනතුරු අඟවලා තිබෙනවා ඉදිරියේදී විශාල ආහාර අර්බුදයක් ඇති වේවි කියලා. මං හිතන්නේ එවැනි අර්බුදයකට මුහුණ දෙන්න නම් අපි තාම කඩිනමින් අපි කරන්න ඕනි අපේ රටට අවශ්‍ය ආහාර ප්‍රමාණය කොච්චරද? අපේ රටේ ඒ ආහාර වගා කරන්න පුළුවන් ප්‍රදේශ මොනවද? මෙන්න මේ වගේ කාරණා පිළිබඳව ඉතා ඉක්මන් අධ්‍යයනයක් අවශ්‍යයි. අපේ රට ඉතිහාසයේ මෙතරම් දරිද්‍රතාවයෙන් පෙළුණු අතිශය දුප්පත් රටක් නෙවෙයි. අපේ රටේ වියලි කලාපේ වැව් 15000ක් තියෙන රටක් මේක. අපේ රටේ අනුරාධපුර යුගයේ ඉතිහාසයේ පිටරටත් හාල් යවපු රටක් මේක. අපේ රටේ හැමතැනම ඉතාමත්ම සරු පොළවක් තියෙන ඕන දෙයක් හදන්න පුළුවන් රටක් මේක. අපි මෙහෙම දුප්පත් වෙන්න ඕන රටක් නෙවෙයි. ඒ නිසා විශේෂයෙන් මතක් කරන්න ඕනි අපේ රටේ තරුණ පරපුර විතරක් නෙවෙයි පුරවැසියෝ විදිහට අපි අයිතිවාසිකම් දිනා ගන්න අරගල කරන තරමට අපි හඬ නගන තරමට රටක් වශයෙන් පුරවැසියෝ වශයෙන් අපි අපේ යුතුයකම් ඉටු කරන්න අපි කටයුතු කළාද කියන කාරණේ අපි හැමෝම තම තමන්ගේ හදවත් වලින් අහන්න ඕනි කාලේ ඇවිල්ලා තියෙන්නේ. ආහාර අර්බුදය හමුවේ එක්කෙනෙකාට දොස් පවරමින් සිටින කාලයක ප්‍රසාද් අපිට අලුතෙන් සිතන්නට යමක් කියා පානවා. ඔහු අඳුරට ශාප කරනවා වෙනුවට එක් පහනක් දල්වා තිබෙනවා. විසියක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීම සඳහා ස්වාධීන පක්ෂ එකතුව අද යෝජනාවලියක් ඉදිරිපත් කළා. එම යෝජනා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කර තිබෙනවා. විමල් වීරවංශ උදේ ගම්මන්පිල තිස්ස විතරණ අසංක නවරත්න ALM අතවුල්ලා ඇතුළු පක්ෂ නායකින් 9 දෙනෙකු විසින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කර තිබෙනවා. එහි අත්‍යවශ්‍ය එකතු කිරීම ලෙසට අගමැතිවරයා ජාතික ආරක්ෂක සභාවේ සමාජිකයෙකු විය යුතු බවටත් ජනාධිපතිවරයාට අමාත්‍යංශයක් ලෙස දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යංශය පමණක් බවටත් දක්වා තිබෙනවා. යම් පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී යම් සංශෝධනයක් කළහොත් එකී සංශෝධනයට කතානායක විසින් අත්සන් තබා මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ඕනෑම පුද්ගලයෙකුට අවස්ථාව තිබිය යුතු බවද මෙහි දැක්වෙනවා. ඕනෑම ආණ්ඩුවක් සමග ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කරන ගිවිසුම්වලදී පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කළ යුතු බව පවසන ස්වාධීන පක්ෂ එකමුතුව වරාය ගුවන්තොටුපළ වැනි ජාතික සම්පත් ආයෝජනයට ලබා දීමේදී ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අනුමැතියට යොමු කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවටත් 21 වන සංශෝධනයට කරුණු ඇතුළත් කරන ලෙසට දක්වනවා. පොලිස් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගත් තීන්දුවක පදනම ඕනෑම ඇමතිවරයෙකු විසින් ලිඛිතව විමසා සිටියහොත් ඊට පිළිතුරු සති දෙකක් ඇතුළත ලිඛිතව දැනුම් දීමට අදාළ කොමිෂන් සභාවේ සභාපති බැඳී සිටිය යුතු බවටත් ස්වාධීන පක්ෂ එකමුතුව අධිකරණ අමාත්‍යවරයාට සහ අගමැතිවරයාට යවූ යෝජනාවලිය ඇතුළත්.
මේ අතර 21ට පක්ෂව හා විපක්ෂව දේශපාලන නායකින් මතපල කරමින් සිටිනවා. අද පත්තරයක තියෙනවා අපේ නීති ඇමති තව රාජපක්ෂ කෙනෙක් විජිදාස රාජපක්ෂ මැතිතුමා කියනවා president resigns Basil could become president දාගන්න බෑ කියලා කියන්නේ ජනාධිපතිතුමා ඉල්ලා අස්සුනා නම් බෙසිල් රාජපක්ෂ මහත්මයා කියන්නේ කාකාකා කියලා කියන්නේ කපුට කියලා කියන්නේ මේ මහත්මයා ජනපති වෙයි. ඔව් අපිට තේමයි. මොකද දැන් ද්විත්ව ප්‍රවේශභාවය පිළිබඳ දැන් තුමාගේ 21 වෙනි සංශෝධනයේ යෝජනාවල කරුණක් තියෙනවා. මොකද පළවෙනි එක තමයි ඒ ද්විත්ව ප්‍රවේශභාවය තියන අය පාර්ලිමේන්තු මැතිවරණ තරඟ කරලා മന്ത്രി වෙන්න බෑ. දෙවෙනි එක තියෙනවා කෙසේ ආකාරයෙන් හරි දැනට മന്ത്രി වෙලා ඉන්න අයත් හරි ඒ ද්විත්ව ප්‍රවේශයක් නම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු තුල වාඩි වෙන්නත් බෑ. වාඩි ඡන්දය පාවිච්චි කරන්න බෑ කියලා තියෙනවා. නිසා කෙලිම එක බෙසිල් රාජපක්ෂ මහතාව ඉලක්ක කරන්නේ. ජේදරා රාජපක්ෂ මැතිතුමාගේ යෝජනා මාලාව අපි සමගි බාඩ ඡන්දයන එඩියට සම්පූර්ණයෙන්ම අපි එකක වෙන්නේ නැහැ. මෙන්න මේ කෑල්ල මොන වුණත් අයින් කරන්න එපා කියලා කියන්න කැමතියි. අපි දකිනවා සමහර පක්ෂ රනිල් වික්‍රමසිංහ මහත්තයාට බලය යනවට තියෙන විරෝධතාවය මත 21 වෙනි සංශෝධනය අකමැති වෙන්න පුළුවන්. නමුත් අපිට මෙතන පුද්ගලයා පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. රටේ ජනාධිපතිවරයාට තියෙන බලතලය ගෝඨාභය මහත්තයා හෝ වෙන කවුරු අපිට අදාළ නැහැ. ජනාධිපතිවරයාට මෙතරම් බලයක් තිබිය යුතු නැහැ. එය පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාට සහ පාර්ලිමේන්තුවට ලබා දිය යුතුයි කියන මතය අපි තාම දැඩි ලෙස එල්බගෙන ඉන්නවා. විජේදාස රාජපක්ෂ ඇමතුමා අධිකරණ ඇමතිවරයා හැටියට 19 වෙනි සංශෝධනය ගේන වෙලාවේ ජනාධිපතිවරයා ඇමති ධූර දැරීම සුදුසු නැහැ කියලා යෝජනා කළා. දැන් එතුමාම කියනවා ඒක දැරීම සුදුසුයි කියලා. ඒ නිසා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේටම අපි කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන කාරණාවත් ඇතුළුව අපි ඉදිරිපත් කරපු යෝජනා ටික ඔක්කොම දාමු. ඇයි මේ පුද්ගලයෙක් රැකීම වෙනුවෙන් රටක් අස්ථාවර කරන්නේ? 21 වන සංශෝධනයේ විතරක් නෙවෙයි මේ රටේ තියෙන එකම මාතෘකාව. අද ඊට වඩා දැවෙන ඊට වඩා අපි අවධානය යොමු කළ යුතු අභියෝග ගණනාවක් තියෙනවා. මේ රට දැන් අද සාගතයක වුණ මෙන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ ඉන්නේ මේ ආර්ථික අර්බුදයේ ආරම්භයේ අපි මේ තාම ඉන්නේ. මේකේ මැදට යනකොට තමයි මේකේ ගැඹුර බරපතලකම තව අපිට දැනෙන්නේ. ඒ නිසා ඒව ගැන විශාල වැඩසටහනකට අපි යන්න ඕනි කියන සාකච්ඡාවක් අපි අද කළා. කොහොමද කොහොට්ටු පක්ෂයේ වෙනම වුන් 21 පරද්දවල වෙලා අගමැතිවරේ පත් කිරීම යන මාධ්‍ය වාර්තා පළ වෙනවා. එහෙම දෙයක් සිද්ධ වෙයිද? මං හිතන්නේ ඔය බැසිල් රාජපක්ෂ සාටක කපුටගේ උත්සාහයන් ඉතින් ඒව එච්චර සාර්ථක වෙයි කියලා මං හිතන්නේ. ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. මෙහිදී දේශපාලනික වශයෙන් අවබෝධතා කිහිපයක් ඇති කරගත් බවයි එම පක්ෂ දෙකේ නියෝජිතයින් පැවසුවේ. අංක එක තමයි මේ වෙනකොට රටේ පවතින දේශපාලන තත්ත්වය ඇතුලේ ජන අරගලයක් තියෙනවා. ඒකේ ජනතා අභිලාෂයන් ජයග්‍රහණය කිරීමේ මාර්ගය මොකක්ද, ඒකට අදාළ දේශපාලන වැඩපිළිවෙල මොකක්ද කියන එක, සහ දෙවෙනි එක දැන්ට 9 වෙනිදා රාත්‍රී සිදුවීම් පදනම් කරගෙන විශාල මර්ධනයක් තියත් වෙනවා. ඒ මර්ධනය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා, සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ දිනා ගැනීම සම්බන්ධ සාකච්ඡා කළා. ඒකෙදී අපි අතර යම් වෙනස්කම් තියෙනවා, සමහර දේවල් වලදී සමාන තියෙනවා. ඒ සම්බන්ධ දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරා. ජාතික ජන බලවේගයත් එක්ක සාකච්ඡා කරන අතර මේ වෙනකොට අපි විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් එක්ක මේ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අපි බලාපොරොත්තු වෙනවා දැනට ජාතික ජන බලවේගයේ ප්‍රධාන පාර්ශවයක් ලෙස විශේෂයෙන් එහි දේශපාලන සහ සංවිධානමය ක්ෂේත්‍රවල ප්‍රධාන බලවේගයක් ලෙස ඉන්න ජනතා විමුක්ති පෙරමුණත් එක්කත් සාකච්ඡාවක් කරන්න. පක්ෂ දෙක එකතු වෙලා ඉදිරි ගමනක් යන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. අපි ඇත්තටම පක්ෂ එකතු වීමකට වඩා මේ සාකච්ඡාවේ අරමුණ විදිහට තිබුණේ පක්ෂ එකතු වෙන්න නෙමෙයි. පක්ෂ මොන හරි මේ ඒකාබද්ධ සම්මේලන තියලා පක්ෂ එකතු වෙනවා කියන ඒවා ඉතිහාසයේ වෙන රටවල වෙලා තියෙනවා. ලංකාවේ නම් අපි දන්නේ නැහැ මේක. ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ කරන දේවල් ස්ථාපිත කර ගැනීමට අදාළ කාරණා සම්බන්ධ එකඟතාවයන් තියෙනවා. නමුත් ඒ එකඟතාවයන් එකට වැඩ කරන්නේ කොහොමද කියන එක පිළිබඳ අවසන් අදහසකට ආවේ නැහැ. නමුත් ඒ පිළිබඳ තමයි අපි සාකච්ඡා කරේ. හෙට දවසේ දේශපාලනය කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියන එක අද දවසේ කියන්න බෑ. කෙටියෙන් කිව්වොත් සාකච්ඡාව සාර්ථකයිද? සාර්ථකද අසාර්ථකද නෙමෙයි, යම් අවබෝධයක් හදා ගැනීමේ සාකච්ඡාවක් බවට මේකපත් වුණා. අවබෝධය ඉදිරියට විවිධ විදියට දේශපාලනයේදී භාවිතාවට නැගෙන්න පුළුවන්. ආනයනික භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මුදල් අමාත්‍යාංශය විසින් ඉහළ නංවා තිබෙනවා. මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂපතයට යටත්ව මෙම බදු මුදල් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ආනයනික යෝගට්, බටර් සහ කිරි යොදා නිෂ්පාදනය කරන තැවරුම් රසකාරක ආහාර සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 16 සිට 2000 දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අතර වැඩබදු ඉහළ දැමීමත් සමග මත්පැන් හා දුම්බැටි මිලද ඉහළ නංවා තිබෙනවා. අදාළ සමාගම් පවසන්නේ දුම්බැටියක් රුපියල් 5කින් සහ මත්පැන් බෝතලයක් රුපියල් 520කින් ඉහළ දැමීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. අප
දැන් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. නිවා දැමුණු ගිනිදැල්ල යළි දැල්වේ. ඔබ නැවතත් VNN 24 සමකින් ඉශාරා. ඔව් නදීක. තාප බලාගාර සඳහා පවතින ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම් පහළ වැටීම හේතුවෙන් හෙට සහ අනිද්දා දිනයන්හිදී පැය 2ක විදුලිය විසඳවීමක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙනවා. මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාවය ලබා දෙමින් ගෘහස්ත ගෑස් සිලින්ඩර 50,000ක් බෙදා හැරීමට කටයුතු කළ බව ලිට්‍රෝ සමාගම පවසනවා. කෙසේ නමුත් ගෑස් මිලදී ගැනීමට ජනතාව තවමත් දිගු පෝලිම්වල රැඳී සිටිනවා. එළඹෙන සිකුරාදා ගෘහස්ත ගෑස් සිලින්ඩර 50,000ක් වෙළඳපොළට නිකුත් කිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා. ඒ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින්. කෙසේ නමුත් පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ පවා නොසලකා ජනතාව තවමත් ගෑස් ලබා ගැනීමට පෝලිම්වල පීඩා විඳිනවා. අපි ඉන්නේ ඊයේදලා පොලිමේ. රජයේ ප්‍රතිපත්ති හොඳ නිසා තමයි ඉතින් මේ අපිට ඔක්කොම වෙලා තියෙන කර්ම ගෙවනවා. ඊයේ ගෑස් එනවා කියලා කිව්වා ඊයේ ආවේ නැහැ. දැන් අද පාන්දර 4ට ආවා. දැන් කියනවා ගෑස් සිලින්ඩර් මෙතෙන්ට 80ක් විතර වෙන්නේ. 200ක් විතර පොලිමින් ආණ්ඩුව කයිය ගැහුවට ගෑස් නැව ආවා කියලා. ගම් වලට නගරයට තාම ගෑස් ඉවිලා නැහැ. මේ පට්ටපාල් කෙබර කරන්නේ. නේද වයින්නවා තෙමෙනවා නින්දකුත් නැහැ. අදව තම්බිත් දන්න කියලා ෂුවර් නැහැ. කියන්න නම් જાති තියෙනවා කියන්න පුළුවන් ඉතින් කීවොත් ඉතින් තරහ වෙන්නත් දෙන්නේ නැහැ. මේ විදියම නෙමෙයි කවන්න යන්නේ අපි. දස් ගාන කට්ටිය ඉන්නවා 300 ගාන ගෙනල්ලා තියෙන්නේ. ඉතුරු කට්ටිය මොකද කරන්නේ? ඉස්සරහින් සල්ලි දීලා හොරට ගත්ත කට්ටිය අරන් ගියා. පිටිපස්සේ ඉන්න කට්ටියට මොනවත් නැහැ. හෙටලු එන්නේ ඒ ටික තමයි මේ පොලිමේ ඉන්නේ. අපි හෙටත් එවිලා ගෑස් ඉවරනම යන්නද කියන්නේ. මගේ පොඩි එකා ගෙට දාලා තොර ගහලා ආවෙත් හෙට වෙනකන් ඉන්නව කොහමද? නැත්නම් ඉතින් කරන්න බෑනේ මේක. දැන් අද කියනවා යන්න කියලා. කොහොමද යන්නේ? සිලින්ඩර් මේ ටෝකන් ආව කට්ටියත් යනවා. මිනිස්සු බොරු පොරොන් දෙනවා. ගෑස් එනවා කියනවා නැහැ කියනවා. මිනිස්සු අනාතයි. ඊයේ රෑ 9 ඉඳන් මෙතන. බයික් එක යන්නේ පහසුයි නේ? අනිවාර්යෙන් බයික් එකේ තමයි තෙල් ගහන සල්ලි නැහැ. පේනවා පෝලිං වල ඉන්න බෑ. මේ අතර දින 15කට පසු ඊයේ රාත්‍රියේ බණ්ඩාරවිල ලිට්‍රෝ ගෑස් අලවිසල් 3කට ගෑස් ලැබීමත් සමග ජනතාව සිය සතුට මෙලෙස පළ කළා. දැන් සතුටු. දවස් කීයක් හිටියද? 12යි. සතුටු ඉතින් දැන් පොලිමේ ඉඳලා හිටියාම අද සතුටක් ඉන්න. පුතේ ස්කූල් යුනිෆෝම් එකද ආවේ? ඔව් ගාස්. දවස් 12ක් පස්සේ මේ ගන්නේ. අතට අපිට සතුටුයි. දැස්ස දෙමිලා කන්න බොන්න නැතුව දවස් කාලක් ඉඳලා තමයි මේ අරගෙන යන්නේ ගෑස් එක. බොහොම සතුටුයි. මේ අතර වෙනත් පුද්ගලයෙකුට හිමි විය යුතු ගෑස් සිලින්ඩරයක් වැරදීමකින් තමා සන්තකයට ලැබුණු පුද්ගලයෙක් එය නැවත හිමිකරුට ලබා දීමේ දුර්ලභ අවස්ථාවක් බණ්ඩාරවිල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මොකද උනේ? අපේ සිලින්ඩර් 8ක් තිබ්බේ අපි 4 දෙනෙක්ගේ මේකක් වැඩි ඒ නිසා මේ කාට හරි අර අයිතිකාරයට බාර දෙන්න. ඕනේ දවස් 15ක් පොලිමේ හිටියා. මේ තරම් දීලා අපිට කොහොමද වෙන්නේ? මේ අතර සපුගස්කන්ධ තෙල් පිරිපහදුව අද සවස සිට යළි ක්‍රියාත්මක කර තිබෙනවා. පිරිපහදුව පෙරේදා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණත් කාර්මික දෝෂයක් හේතුවෙන් එය ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ. මේ අතර ඩීසල් නොමැතිකමින් පීඩා විඳින ජනතාව අදත් දක්නට ලැබුණා. පුදුම දෙයක් කියන්නේ බණ්ඩාරගමට තෙල් එන්නේ නැහැ. ඩීසල් නැහැ. මගීන්ටත් කරදරයක් වෙනවා බස් ටික දුවන්නේ නැති වුණාම. දවස් 3ක් යනවාට දැන් ඩීසල් නැහැ. මොනවා කරන්නේ ඉන්නේ මේ පොලිමට වෙලා ඔය ඉන්නවා ඉතින් මර මදුරු කාලා දාලා ඉන්නවා. මේ අතර අනුරාධපුර ප්‍රදේශයේ ගොවීන්ට තම ගොවි උපකරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය භූමි තෙල් නොලැබීමෙන් ගැටලු මතුව තිබෙනවා. මේ මිනිස්සු ගාවට මට වතුර ගහ ගන්න විදිහක් නැහැ භූමි තෙල් නැහැ. ඔය සෙඩ් වලට එනවා කියලා කියනවානේ අපි යනකොට අපිට භූමි තෙල් ටිකක්වත් ගන්න නැහැ. මේ වගාවට දැන් මේ වතුර ඉහ ගන්න මට විදිහක් නැහැ. භූමි තෙල් මැෂින් එකක් තියෙන්නේ. තව ටිකක් දවස් යනකොට මේක ඉතින් අත්හැරලා දාන්න තමයි වෙන්නේ. දවස් 10 කිලෝමීටර වතුර ගහ ගන්න හම්බුන්නේ නැහැ. භූමි තෙල් නැත්නම් මේ වගාව සම්පූර්ණ විනාශ වෙනවා. යුද්ධ හමුදාධීපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ මහතා අද සිය ධුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ යුද්ධ හමුදා මූලස්ථානයේදී විකුම් ලියනගේ මහතා මෙරට 24 වන යුද්ධ හමුදාධීපතිවරයායි.
අද පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයට පැමිණි ලුතිනන් ජෙනරාල් විකුම් ලේනගේ මහතා යුද්ධ හමුදා මූලස්ථාන බලසේනාවේ නිලධාරීන් සහ බටපිරිස් විසින් ගෞරවාචාර දක්වමින් පිළිගනු ලැබුවා. අනතුරුව යුද්ධ හමුදාපති කාර්යාලය වෙත පැමිණි නව යුද්ධ හමුදාපතිවරයා සර්ව ආගමික වතාවත්වලට එක්වීමෙන් අනතුරුව නව දොරේ රාජකාරී ආරම්භ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද සිට බලපැවැත්වෙන පරිදි විකුම් ලියනගේ මහතා බේජ් ජෙනරල් දොරේ සිට ලුතිනන්ට් ජෙනරල් නිලයට උසස් කරනු ලැබුවා. ඔහු ආරක්ෂක මාන්ලික ප්‍රධානී ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාට පසුව යුද්ධ හමුදාවේ සිට ජ්‍යෙෂ්ඨතම නිලධාරියා බවයි යුද්ධ හමුදා මාධ්‍ය ඒකකය පවසන්නේ. විකුම් ලියනගේ මහතා කලක් යුද්ධ හමුදාවේ මාන්ලික ප්‍රධානී දුරේද හොබුන් ලැබුවා. 1986 වසරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ද්විතීය බලසේනාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස එක් වූ ඔහු දේතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ පාකිස්තාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව ලබා තිබෙනවා. අනතුරුව දෙවන ලුතිනන්ට්වරයෙකු ලෙස ගජබා රෙජිමෙන්තුවට අනියුක්ත කරනු ඒ මහතා වසර 35ක සේවා කාලය තුළ අනුදින සහ විධායක තනතුරු රසක් දරා ඇති අතර නැගෙනහිර මානුෂීය මෙහෙයුමේදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. ඉන්දුනීසියාවේ ලෙම්හන්නාස් විශ්වවිද්‍යාලයේ උපාය මාර්ගික සහ කළමනාකරණ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හා හවායි පිහිටි ආරක්ෂක අධ්‍යයනය සඳහා වැඩ ආසියා පැසිෆික් මධ්‍යස්ථානයේ උපාධියක්ද ලබා ඇති ලුතිනන්ට් ජෙනරාල් විකුම් ලේනගේ මහතා දක්ෂ මල්ල ක්‍රීඩකයෙකු සහ හොකී ක්‍රීඩකයෙකුද වනවා. දෙදුරු පියවකු වන ඔහු මාතලේ විජය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්. අපි දැන් තවත් කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව යලිත් හමු වෙමු. ඔබ නැවතත් BNN24 සමගින්. අටලුගම ෆාතිමා අයිෂාදරිය ඝාතනයේ සැකකරු ලබන 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට පානදුර මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. ඒ අද එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අටලුගම ෆාතිමා ආයිෂා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙරුණා. ඔහු අධිකරණයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බවට මීට පෙර දැනුම් දී තිබුණත් විවෘත අධිකරණයේ අද එවැන්නක් සිදු නොවූ බව අප වාර්තාකරු පැවසුවා. මෙම සැකකරු මීට පෙර අවස්ථාවකත් කාන්තාවකට අතවර කිරීමට උත්සාහගෙන තිබූ බවට පොලිසියට කරුණු අනාවරණය වී තිබෙනවා. පානදුර මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේ සැකකරු ලබන 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි. ඒ සමගින් සියල් එක්තැනකට ගෙන BNN24 රාත්‍රියට ප්‍රයිම් ටයිම් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. දෙස් විදෙස් තොරතුරු දැනගන්න පිවිසෙන්න අපේ වෙබ් අඩවිය www.bnn24.lk. හමු වෙමු රාත්‍රී 10ට. මම නදීක කරුණානායක. මම ශාරා කෝරළගේ. සුබ රාත්‍රියක්. From BNN24, this is BNN24 Prime Time. Live from Studio 24 in Colombo.